අප්පිච්චතා සන්තුට්ඨිතා ගුණ. අප්පිච්චතා සන්තුට්ඨිතා යන මේ ගුණ දෙක පැවිද්දන්ට ඊටාම අවශ්‍ය ගුණ දෙකකි. මේ ගුණ දෙකින් තොර තැනැත්තාට පැවිදි සැපය නොලැබේ. ඔහුට පැවිද්ද සිරගයක් මෙනි. ඔහුට මනවින් පැවිද්ද පවත්වන්නටද නොපිළිවන. මේ ගුණ දෙක ඇතිවුන්ට පැවිද්ද ඊතා සැපය. ඒ නිසා ඔහුට ශීලාදී ගුණධර්ම මනවින් පිරිය හැකිය. අප්පිච්චතා යනු නොයෙක් දෙයට ආශා නොකරන බවය. සන්තුට්ඨිතා යනු යහපත් වූ හෝ අයහපත් වූ හෝ මද වූ හෝ තමාට ඇති දෙයින් සතුටු වන බවය. මේ දෙක එකට බැඳී පවත්නා ගුණ දෙකකි. යමෙකුට අප්පිච්චතා ගුණය ඇත්තේ නම් ඔහුට සන්තුට්ඨිතා ගුණයද ඇත්තේය. මේ ගුණ දෙකෙහි පිහිටි පැවිද්දන් හට අත්‍රිච්ඡතා, මහිච්ඡතා, පාපිච්ඡතා යන දුර්ගුණ තුනද ඇති නොවේ. ඒ දුර්ගුණ තුන ගැන පැවිද්දන් දැන සිටිය යුතුය. අත්‍රිච්ඡතා යනු ලැබුණු දෙයින් තෘප්තියට නොපැමිණ වඩා හොඳ දේවල් පතන, වඩා හොඳ දේ සොයන ස්වභාවයයි. එයද ඒ ආකාරයෙන් පවත්නා ලාමක ලෝභයමය. අත්‍රිච්ඡතාව ඇති පුද්ගලයා එක් සැලියේ පිසූ බත වුවද තමාගේ බඳුනට බෙදූ බතට වඩා අනික් තැනැත්තාගේ බත හොඳයි සිතා එය පතයි. පෙර එක් දායකයෙක් භික්ෂූන් 39කට ආරාධනා කොට කැවුම් සහිත බතක් දින සංඝ ස්තවීරි තෙම අන් සියලු භික්ෂුණීන්ගේ පාත්‍රවලට බෙදූ කැවුම් හා තමාගේ කැවුම් මාරු කොට අන්තිමේදී තමාගේ කැවුමම කෑ බව කුද්දකවත්තු විභංග අටුවාවෙහි දක්වා ඇත්තේය. ඒ අත්‍රිච්ඡතාව ඇතිවුන්ගේ ස්වභාවයයි. මේ අත්‍රිච්ඡතාව නිසා සමහරුන්ට වනයේහි සිය දේවිය හැර කිඳුරියක ලුහු බැඳ ගිය බරණැස් රජුට අන්තිමේදී දේවියත් කිඳුරියත් යන දෙදෙනාම නැති වී තැවෙන්නට සිදු වූවාක් මෙන් තමා ලැබූ දෙය අනුන්ගේ දෙය යන දෙකම නැතිවීමෙන් තැවෙන්නට සිදුවන්නේය. අත්‍රිච්ඡතාව ඇති පැවිද්දෝ සබ්‍රහ්මචාරීන්ගේ හා ගිහි සැදැහැවතුන්ගේද පිළිකුලට භාජනය වීමෙන් වඩාත් ලාභයෙන් පිරිහෙති. මහිච්ඡතා කොතෙක් ලදත් සෑහීමකට පත් නොවී තව තවත් බලාපොරොත්තු වන, මහත් දේ බලාපොරොත්තු වන, කොපමණ ලදත් තව තවත් සොයන ස්වභාවය මහිච්ඡතාව නම් වේ. තමාගේ ගුණ අනුන්ට දක්වන ස්වභාවය හා පිළිගැනීමේ හා පරිභෝගයේ පමණ නොදන්නා බව මහිච්ඡතාව ඇතියහුගේ ලක්ෂණයෝය. බඩු පෙනෙන්නට තිබියදීත් අසවල් බඩුවක් තිබෙනවාය, අසවල් බඩුවක් තිබෙනවාය, හොඳ බඩු තිබෙනවාය, ලාභයට දෙනවාය කියා කෑ ගහන වෙළෙන්දාමෙන් මහිච්ඡ පුද්ගලයා මම සිල්වතෙකි, පිණ්ඩපාතියෙකි, ආරණ්‍යයෙකි, යෝගාවචරයෙකි යයි කියා පාන්නේය. එයින් පැහැදුණු අනුවන මිනිසුන් ගෙනෙන ප්‍රත්‍ය ඇතය නොකියා කොපමණ ගෙනාවත් ඔහු සියල්ල පිළිගනී. කොපමණ දර දැමුවත් ගින්නට සෑහීමක් නැතුවාක් මෙන්, කොපමණ ජලය ලැබුණත් සාගරයට සෑහීමක් නොවන්නාක් මෙන් මහිච්ඡතාව ඇති පුද්ගලයාට කොපමණ ප්‍රත්‍ය ලැබුණත් සෑහීමකට පත්වන්නේ නැත. එහෙයින් අග්ගික්ඛන්தோ සමුද්දෝච මහිච්ඡෝ චාපි පුද්ගලෝ බහුකේ පච්චයේ දෙන්තේ තයෝපේතේ නපුරයේ
යනු කියන ලදී. මහේච්ඡ පුද්ගලයා ලොව අප්‍රියකි. වැදූ මවට පවා හේ අප්‍රියය. කැවුම් වලට කැමති තරුණ භික්ෂුවක් විය. වස් එළඹෙන දිනේ ඔහුගේ මව මාගේ පුත්‍රයා පිළිගැනීමෙහි පමණ දන්නේ නම් මේ තෙමස මුළුල්ලෙහිම කැවුම් වලින් සංග්‍රහ කෙරෙමි සිතා භික්ෂුව විමසනු පිණිස ඔහුට එක් කැවුමක් දින. ඒ කෑපසු තවත් කැවුමක් දින. භික්ෂු තෙමේ එයද කෑවේය. මෞතමෝ තුන්වනුවද කැවුමක් දින. භික්ෂුව එයද කෑවේය. මව පුත්‍රයාගේ පමණ නොදන්නා බව දැන මාගේ පුත්‍රයා 3 මාසයේම කැවුම් අදම කෑවේය යයි සිතා එතෙන් පටන් එක කැවුමක් කුදු නොදුන්නාය. තිස්ස රජතුමා දිනපතා සෑගිරියෙහි භික්ෂූන්ට දන් දුන්නේය. මහරජ එක් තැනකටම දෙන්නේ ඇයි? අනික් තැන්වලට දෙන්නට නොවටින්නේදැයි මහජනයා කියන ලදුව දෙවන දිනෙහි අනුරාධපුරයේ මහා දානයක් දුන්නේය. එක් භික්ෂුවකුදු පිළිගැනීමේ ප්‍රමාණය නොසලකුවේය. එක එක භික්ෂුවක් විසින් දෙතුන් දෙනෙකු විසින් එසවිය යුතු තරමට ආහාර පිළිගන්නා ලද්දේය. රජ දෙවන දිනෙහි සෑගිරියේ සංඝයාට ආරාධනා කරවා රජගෙදර පැමිණි සංඝයාගෙන් පාත්‍රය ඉල්ලීය. මහරජ භික්ෂූන් තම තමන්ට සෑහෙන පමණට ආහාර පිළිගන්වා ඇතියයි කියා පාත්‍ර නොදුන්හ. පැමිණි සියලු භික්ෂූහු තම තමන් යැපෙන පමණට ආහාර පිළිගත්හ. රජු මහජනයා අමතා බලන්න ඊයේ පැමිණ නුමලාගේ භික්ෂූන් පිළිගැනීමේ පමණ නොදන්නා නිසා කිසිවක් ඉතිරි නොවීය. අද පිළිගත්තේ ටිකයි. ඉතිරි ආහාරම වැඩි කියා සෑගිරියේ සංඝයාගේ පමණ දැනීම ගැන ප්‍රසාදයත් අනුරාධපුරයේ සංඝයාගේ පමණ නොදැනීම ගැන අප්‍රසාදයත් ප්‍රකාශ කළේය. අල්පේච්ඡ භික්ෂුවට නොපහන් ජනයෝ පහදති. පැහැදුනාහුව වඩා පහදති. බොහෝ ලාභද උපදී. අල්පේච්ඡ භික්ෂුව නිසා බුදු සසුන බැබලේ. චිරස්ථායීද වේ. රුහුණෙහි කොළුම්බරිය නම් විහාරයේහි එක් තරුණ භික්ෂුවක් දුර්භික්ෂ කාලයේදී දිනපතා පිඬු පිනිස එක් ලම්බකර්ණයෙකුගේ ගෙදරට යයි. ගෙහිමියෝ භික්ෂුවට වැළඳීමට දිනපතා බත් හැන්දක් දෙති. ගෙන යාමටද තවත් බත් හැන්දක් දෙති. එක් දිනක් භික්ෂුව එහි ගිය කලෙහි ඒ ගෙට අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ නිසා එදින භික්ෂුව එක බත් හැන්දක් පමණක් පිළිගත්තේය. ඒ කාරණයෙන් ගෙහිමියා ඒ භික්ෂුවට පැහැද අප නිවසට පැමිණෙන භික්ෂුවගේ හැටි මෙහෙමයි. රාජද්වාරයෙහි ඔහුගේ මිතුරන්ටද ඒ බව කීය. හැම දෙනම ඒ භික්ෂුව කෙරෙහි පැහැදී එදිනම ඒ භික්ෂුවට දිනපතා දෙන බත් සැටක් පිහිට වූහ. මෙසේ අල්පේච්ඡයා හට බොහෝ ලාභ උපදින්නේය. තවත් මෙවැනි කතා ගණනක් අපේ දහම් පොත්වල සඳහන්ව ඇත්තේය. පාපිච්චතා අත්‍රිච්ඡතා මහිච්ඡා දෙකටම වඩා ලාමක වූ ලෝභය පාපිච්චතා නම් වේ. නැතිගුණ ප්‍රකාශනය හා පමණ ඉක්මවා ප්‍රතිපිළි ගැනීම පාපෙච්චයාගේ ලක්ෂණයෝය. පාපෙච්ච පුද්ගල තෙමේ තමා කෙරෙහි මදකුදු ශ්‍රද්ධාව නැතිව ශ්‍රද්ධාවතකුගේ ආකාරය දක්වයි. ඔහු මිනිසුන් පන්සලට එන වේලාව බලා ඉදලගෙන විහාර මලු, දාගැබ් මලු, බෝ මලු අමදින්නට පටන් ගනී. මලසුන් සෝදන්නට පටන් ගනී. කසල ඉවත් කරන්නට පටන් ගනී.
මල් පුදන්නට පටන් ගනී. මහ හඬින් ගාථා කියා වදින්නට පටන් ගනී. බලා ඉන්නා මිනිස්සු ශ්‍රද්ධාව බොහෝ ඇති හොඳ හාමුදුරු කෙනෙක් යැයි සිතා ඒ භික්ෂුවට සත්කාර කරන්නට කල්පනා කරති. දුස්සීලව සිටගෙනම ගිහියන් ඉදිරියේ සීලය ගැන කතා කරයි. ගිහියන් ඉදිරියේදී ස්වාමීනි මා අමදින කල්හි තන කැඩී ගියේය. සක්මන් කිරීමේදී කුඩා සතුන් පෑගී මලහ. අමතක වී තන මත කෙළ ගැසුවෙමි. එයින් මට ඇවැත් සිදුවේදැයි විනයධරයන්ගෙන් විචාරයි. ඇවැත්නි ඒවායින් ඇවැත් සිදුවන්නේ නැතැයි විනයධරයන් කී කල්හි ස්වාමීනි හොඳට විමසා කියන්න ඕවා ගැනත් මගේ හිතට නම් සැක පහළ වෙන්නේ යයි කියයි. කතාව අසන ගිහියෝ සුළු දේ ගැනත් මෙතරම් දුරට හොයන මේ හාමුදුරුවෝ කොතරම් සිල්වත් කෙනෙකු විය යුතුදැයි සිතා ඒ භික්ෂුවට සත්කාර කරන්නට හිතයි. ඇතැම් පාපිච්චයෝ කරන කිසිම භාවනාවක් නැතිව මුළු රාත්‍රියේම නොනිදා භාවනා කරන ලෙස හඟවා මිනිසුන් පහදවති. මෙසේ නොඑක් ආකාරයෙන් බොරුවෙන් ජනයා පහදවා ප්‍රත්‍ය සැපීම පාපිච්චයන්ගේ සිරිතයි. අප්පිච්චතා සන්තුට්ඨිතා ගුණ දෙකෙහි පිහිටි පැවිද්දන් හට මේ ලාමක ක්‍රියා නොකොට දිවි පැවැත්විය හැකිය. අප්පිච්චතා සන්තුට්ඨිතා ගුණ දෙකින්ද සන්තුට්ඨිතාව ප්‍රධාන බව කිව යුතුය. බොහෝ දේ පැතීම සෙවීම කරන්නේ සන්තුෂ්ටිය නැති නිසාය. ඇති පමණින් සතුටු වී ඉඳීම පුරුදු කරගෙන ඇතිනම් ඔහුට තවත් දේ පතන්නට හොයන්නට උවමනාවක් නැත. ලද පමණින් සතුටු වන ස්වභාවයත් සියල්ල තිබීම වැනිය. එබැවින් ඔහුට ජීවත් වීමේ අපහසුව නැත. ඒ සන්තුෂ්ටිය උතුම් ධනයකි. එබැවින් තථාගතයන් වහන්සේ සන්තුට්ටි පරමං ධනං යනු වදාළසේක. පමණ දැන පිළිගැනීම. අනුන්ගෙන් යමක් ගැනීම හොඳ වැඩක් නොව පහත් වැඩකි. එය කරන පැවිද්දා විසින් අනුන්ට නොරිදෙන පරිදි පරිස්සමෙන් කරන්නට උගත යුතුය. එය කළ යුතු අන්දම තථාගතයන් වහන්සේ මෙසේ වදාරා තිබේ. යථාපි බමරෝ පුප්පං වන්න ගන්ධං අහේටයං ඵලේති රසමාදාය එවං ගාමේ මුනීචරේ. තේරුම යම්සේ බමරා මල්වලටත් ඒවායේ වර්ණයටත් සුගන්ධයටත් හානියක් නොවන ලෙස මල්වලින් රොන් ගෙන යන්නේද එසේම පැවිද්දා විසින් කිසිවෙකුට හානියක් නොවන පරිදි ගමෙහි හැසිරිය යුතුය යනු ගාථාවේ තේරුමයි. පැවිද්දා විසින් මදක් දෙනු කැමැති පොහොසත් දායකයාගෙන් ඔහුගේ අදහස අනුව දෙන ස්වල්පය පිළිගත යුතුය. අප්පදානං න හීලෙය්‍ය දාතාරං නාවජානියා යනුවෙන් වදාරා ඇති පරිදි මද වූ දීමනාවට ගරහා නොකළ යුතුය. දෙන තැනැත්තාට හෝ ගරහා නොකළ යුතුය. දුප්පත් දායකයා බොහෝ දෙනු කැමති වුවත් ඔහුගේ වත්කම අනුව ඔහුගෙන් ස්වල්පයක්ම පිළිගත යුතුය. පොහොසත් දායකයා බොහෝ කොට දෙනු කැමති කල්හි තමාගේ පමණ බලා යැපෙන පමණට පමණක් පිළිගත යුතුය. මේ ගැනීම සම්බන්ධයෙන් පැවිද්දන් විසින් පිළිපැදිය යුතු ආකාරයයි. ඉල්ලීම. ඉල්ලීම ඊතා ලාමක ක්‍රියාවකි. එය ජනයාගේ අප්‍රසාදයටත් බලවත් හේතුවකි. මිනිසුන් ධනය සපයන්නේ ඊතා අමාරුවෙනි. බොහෝ දුක් විඳිමිනි. එය ඔවුන් කරන්නේ අනුන්ට දීමට නොව තම තමන්ගේ අමාරුකම් නැති කර ගැනීම පිණිසයි.
අමාරුවෙන් ධනය සපයන මිනිසුන්ට පෙනෙන්නේ ඉල්ලන තැනැත්තා හතුරෙකු ලෙසයි. ඉල්ලන තැනැත්තා ඔවුන්ට ඊටාම අප්‍රියයි. එබැවින් පැවිද්දන් විසින් හැකිතාක් ඉල්ලීමෙන් වැළකිය යුතුය. කැමැත්තෙන් අනුන් දෙන දෙයක් පමණක් පිළිගත යුතුය. පෙර අලව් නුවර භික්ෂූන් ලොකු ලොකු ආවාස සාදන්න පටන්ගෙන නිතර ගිහියන්ගෙන් නොයෙක් දේ ඉල්ලන්නට පටන් ගැනීමෙන් අලව් නුවර වැසියන්ට පැවිද්දන් එපා විය. ඔව්හු පැවිද්දන් එනුදුටු විට පලා යන්නටත් ඉවත බලන්නටත් දොර වසා දමන්නටත් පටන් ගත්හ. අධික ඉල්ලීම නිසා පැවිද්දෙකුට ඒ නුවරින් පිණ්ඩපාතය පවා ලබා ගැනීම අපහසු විය. ඒ කාලයේදී මහා කාශ්‍යප තෙරුන් වහන්සේ රජගහ නුවර වස් එළඹ සිට පවාරණය කර අලව් නුවර කරා වැඩම කළහ. උන්වහන්සේ අග්ගාලව චේතිය නම් විහාරයෙහි නැවතී පසුදින පිඬු පිණිස අලව් නුවරට වැඩම කළහ. අලව් නුවර වැසියෝ තෙරුන් වහන්සේ දැක බිය වූහ. ඇතැම්හු පලා ගියහ. ඇතැම්හු අහක බලාගත්හ. ඇතැම්හු දොර වසා ගත්හ. මහා කාශ්‍යප තෙරුන් වහන්සේ විහාරයට පෙරලා අවුත් භික්ෂූන් අමතා "ඇවැත්නි, පෙර මේ අලව් නුවර පහසුවෙන් පිණ්ඩපාතය ලැබෙන නගරයකි. අද එසේ නොවීය. ඊට හේතුව කවරේදැයි විචාළේය." භික්ෂූහු උන්වහන්සේට කාරණය දැන්වූහ. මහා කසුප් තෙරුන් වහන්සේ ඒ කාරණය බුදුන් වහන්සේට සැලකලහ. තථාගතයන් වහන්සේ අලව් නුවර භික්ෂූන් රැස් කරවා අනේක ආකාරයෙන් ඉල්ලීමෙහි ආදීනවය දක්වමින් දහම් දෙසා කුටිකාර සිකපදය ද පනවා වදාළසේක. අලව් නුවර භික්ෂූන්ට තථාගතයන් වහන්සේ වදාළ එක් කරුණක් නම් මණිකණ්ඨ නාගරාජයාගේ කතාවයි. එය මෙසේය. පෙර සහෝදරයෝ දෙදෙනෙක් ඍෂි ප්‍රෞජාවෙන් පැවිදිව ගංගා තීරයෙහි පන්සල් දෙකක් සාදාගෙන විසූහ. වැඩිමහලු තාපසතුමාගේ පන්සල උඩුගඟද බාල තාපසතුමාගේ පන්සල ගඟ පහළද විය. මණිකණ්ඨ නම් නාගරාජයා මිනිස් වෙසින් ගන්තර ඇවිදින්නේ බාල තාපසයන්ගේ පන්සලට ගොස් කතා කරමින් සිටීමට පුරුදු විය. ක්‍රමයෙන් දෙදෙනාගේ මිත්‍රත්වය දියුණු විය. ඔවුනට ඔවුනොවුන් නොදක නොවිසිය හැකි විය. මණිකණ්ඨ නිතර තාපසයා වෙත ගොස් කතා කරමින් සිට වැඩි ප්‍රේමය නිසා යන කල්හි මිනිස් වෙස හැර නාග වේශයෙන් තාපසයා වැළඳ ගනී. තාපසයාගේ ශරීරයෙහි නාගයා වෙලී පෙනය හිස මත තබාගෙන මද වේලාවක් සිට නාගරාජයා යන්නේය. තාපසයාට එයින් මහත් බියක් හටගනී. ඒ බිය නිසා තවුසාගේ ශරීරයත් දිරා යන්නට විය. දිනක් බාල තවුසා වැඩිමහලු තාපසතුමාගේ පන්සලට ගියේය. තමාගේ සහෝදරයාගේ ශරීරයේ කෘෂ වී සුදු මැලි වී නහර මතු වී තිබෙන දුටු වැඩිමහලු තාපසතුමා එයට හේතු විචාළේය. "හේ කෘෂ වීමේ හේතු කීය?" එකල්හි වැඩිමහලු තාපසතුමා නාගරාජයාගේ පැමිණීම නවතිනවාට නුඹ කැමැතිදැයි ඇසීය. බාල තවුසා එසේ යැයි කීය. නාගරාජයා නුඹ වෙත එන කල්හි කිනම් ආභරණයක් පැළඳ එන්නේදැයි මහල තවුස්තුමා විචාළේය. "මිනිරුවනක් පැළඳ එන්නේය" යැයි බාල තවුසා කීය. එසේනම් නාගරාජයා නුඹ වෙත පැමිණි කල්හි වාඩි වෙන්නටත් කලින් මිනිරුවන ඉල්ලව. දෙවන දිනෙහි පන්සල් දොරකඩ සිට දුර සිටියදීම මිනිරුවන ඉල්ලව. තුන්වන දිනේ නාගරාජයා ගඟින් මතුවනවත්ම මිනිරුවන ඉල්ලව.
ඉන්පසු නාගරාජයාගේ ඒම නවතිනු ඇතැයි වැඩිමහලු තවුස්තුමා උපදෙස් දින. බාල තවුසා වැඩිමහලු තවුසාගේ උපදෙස් පරිදි පළමු දින නාරජු පන්සලට ඇතුළු වනු සමගම ඔය ගැල පැළඳි මිනිරුවන මට දී යන්නැයි කීය. නාරජ කිසි කතාවක් නොකොට පලා ගියේය. දෙවන දින තවුසා දොරකඩ සිටි නාරජු එන කලී අදවත් මට මිනිරුවන දෙන්නැයි කීය. නාරජ පන්සලට නොපිවිසම පලා ගියේය. තුන්වන දිනෙහි නාරජු ගඟදියෙන් මතුවත්ම දැන් දෙදිනක් ඉල්ලාත් මිනිරුවන නුදුන්නේය. අදවත් ඒ දෙන්නැයි කීය. නාරජ ගඟදියෙහිම හිඳී කියනුයේ තවුසාණෙනි, මේ මාණික්‍ය රත්නය නිසා මට බොහෝ ආහාර පාන ලැබෙන්නේය. එය ඔබට නොදෙන්නෙමි. ඔබ පමණ ඉක්මවා ඉල්ලන්නෙහිය. ඔබගේ පන්සලටද මම නොෙන්නෙමි. ඔබ කඩුවක් ගෙන තර්ජනය කරන්නෙකුසේ මා බියට පත් කළෙහි යයි කියා නාග භවනටම ගියේය. ඉන්පසු කිසි කලෙක නාරජ තවුසා වෙත නොආයේය. ඉල්ලීමේ ඇති නපුරුකම මෙයින් සලකා ගන්න. බලවත් ප්‍රේමයෙන් සිටි නාරජුගේ ප්‍රේමය එක් දෙයක් ඉල්ලීමෙන්ම කෙළවර විය. ප්‍රිය නාගරාජයා තමා හැර යාමෙන් තවුසාට මහත් ශෝකයක් ඇතිවිය. එයින් තවුසාගේ සිරුර තවත් දිරන්නට විය. එය දැක වැඩිමහලු තාපසතුමා ඔහුට අවවාද කරනුයේ නතං යාචේ යස්ස පියං ජිගින්සේ දෙස්සෝ හෝති අතියාචනාය නාගෝ මනින් යතෝ යාචිතෝ බ්‍රාහ්මනේන අදස්සනං යේව තදජ්ජගමා. යනුවෙන් යම් භාණ්ඩයක් යමකට ප්‍රිය නම් ඒ භාණ්ඩය නොඉල්ලිය යුතුය. පමණ ඉක්මවා ඉල්ලීමෙන් ප්‍රිය පුද්ගලයා අප්‍රිය වන්නේය. බ්‍රාහ්මණයා විසින් මැණික ඉල්ලන ලද නාගයා ඉන්පසුව අදර්ශනයටම ගියේය. මෙසේ කියා ශෝක නොකිරීමට වැඩිදුරටත් අවවාද කළේය. අලව්නුවර භික්ෂූන්ටම වදාළ තවත් කතාවක් මෙසේය. පෙර කම්පිල්ල රට උත්තර පංචාල නගරයෙහි පංචාල රජ රජය කරවන සමයෙහි බෝසත්තුමා එක් නියම් ගමක බමුණු පවුලක ඉපද වැඩිවියට පැමිණ පසු කාලයේ තවුස් පැවිද්දෙන් පැවිදිව හිමාල වනයෙහි කලක් අල කොළ පළවලින් ජීවත් වී ලුණු ඇඹුල් සේවනය පිණිස මිනිස් පියසෙහි හැසිරෙන්නේ ක්‍රමයෙන් උත්තර පංචාල නගරයට පැමිණ රජ උයනෙහි වැස දෙවන දිනේ නගරයට පිවිස පිඬුසිඟා යන්නේ රාජද්වාරයට පැමිණියේය. රජු මහබෝසත් තවුස්තුමා දැක පැහැදී රජගේ උඩුමහල් තලයෙහි වඩා හිඳුවා රාජභෝජනයෙන් වළඳවා තමාගේ උයනෙහිම නවතා ගත්තේය. බෝසත්තුමා දිනපතා රාජගෙදරින්ම වළඳමින් උයනෙහි වැසි වර්ෂා කාලය ඉක්මනු පසු නැවතත් හිමාල වනයටම යන්නට කල්පනා කළේය. ඒ ගමන යෑමට බෝසත්තුමාට පායලන්නට වහන් සඟලක් හා හිස්ලන්නට තල්පත් කුඩයක්ද වුවමනා විය. බෝසත්තුමාට ඒ පිරිකර දෙක රජුන්ගෙන් ලබා ගන්නට සිටින. එහෙත් අනුන්ගෙන් යමක් ඉල්ලීම උදාර අදහස් ඇති ආත්ම ගෞරවයේ ඇති පුද්ගලයන්ට ඉතා දුෂ්කර කරුණකි. හිමාලයට යෑම බෝසත්තුමාට ඇති බලවත් ඌමනාවකි. එබැවින් ගමනට ඌමනා පිරිකර දෙක රජුන්ගෙන් ඉල්ලන්නට සිත්වා බෝසත්තුමා නැවතත් සිතනුයේ මෙනම් දෙයක් මට දෙවයයි කියා අනුන්ගෙන් යමක් ඉල්ලීම නම් හැඬීමකි. ඉල්ලන්නහුට ඒ දෙය නොදීමත් හැඬීමකි. අප දෙදෙනාගේ හැඬීම පංචාල වැසියන්ට නොපෙනෙන ලෙස රහසිගතව කරගත යුතුය. මෙසේ සිතා රජු පැමිණි කල්හි මහරජ රහසක් කතා කර ගන්නට ඇතැයි කීහ. එකල්හි රජ රාජපුරුෂයන් ඉවත් කළේය. ඉක්බිති බෝසත්තුමා ඉදින් මා ඉල්ලූ කල්හි රජු එය නොදුන්නේ නම් අප අතර ඇති මෛත්‍රිය බිඳෙන්නේය.
එබැවින් නොඉල්ලමි යයි සිතාගත්තේය. එදින බෝසත්තුමාට කාරණය රජුට නොකිය හැකි විය. මහරජ අද යන්න, නැවත දිනයක මේ ගැන බලමි යයි කියා රජු පිටත් කළේය. නැවත රජු උයනට පැමිණ දිනවලදීද කාරණය කියන්නට උත්සාහ කළමුත් බෝසත්තුමාට කියාගත නොහැකි විය. මෙසේ 12 වසක් ඉක්ම ගියේය. 12 වසක් ඉක්ම ගිය පසු රජු සිතනුයේ මාගේ ආර්යයන් වහන්සේ රහසක් කියන්නටයි ජනයා ඉවත් කරවා කාරණය කියාගත නොහැකිව 12 වසක්ම ඉක්ම ගිය ඇත්තේය. බොහෝ කල් තපස් කිරීමෙන් කලකිරී දැන් උන්වහන්සේ සමහර විට කම්සැප විඳිනු පිණිස රජය පතනවා විය හැකිය. මම රාජ්‍ය ඇතුළු උන්වහන්සේ බලාපොරොත්තු වන යමක් ඇතිනම් අද එය දෙමි යයි සිතා උයනට ගියේය. එදිනද බෝසත්තුමා පිරිස ඉවත් කරවා කිසිවක් කියාගත නොහැකිව සිටියේය. එකල්හි රජු ස්වාමීනි ඔබ වහන්සේගේ රහස කියාගත නොහැකිව දැනට 12 වසක් ඉක්ම ගිය ඇත්තේය. අද නොසඟවා කාරණය කියනු මැනව. ඔබ වහන්සේට මම රාජ්‍ය වුවද දෙමි. ඔබ වහන්සේ බලාපොරොත්තු වන කුමක් හෝ ඇතිනම් එය ඉල්ලනු මැනවයි කීහ. එකල්හි බෝසත්තුමා මා ඉල්ලන දෙය දෙන්නෙහිදැයි අසා රජු දෙමියයි කී කල්හි මහරජ මට ගමනක් යන්නට වහන් සඟලක් හා තල්පත් කුඩයක්ද වුවමනා වී ඇත්තේ යයි කීහ. එකල්හි රජතුමා ස්වාමීනි නුඹ වහන්සේට 12 අවුරුද්දක් ඉල්ලිය නොහැකි තිබුණේ ඔය දෙකද යයි ඇසීය. බෝසත්තුමා එසේය මහරජ යයි කීහ. ස්වාමීනි මේ සුළු කරුණට මෙසේ කළේ කුමක් නිසාදයි රජ ඇසීය. මහ බෝසතාණෝ මෙසේ පැවසූහ. ද්වයං යාචනකෝ රාජ බ්‍රහ්මදත්ත නිගච්ඡති අලාභං ධනලාභං වා එවං ධම්මා හි යාචනා යාචනං රෝදනං ආහු පංචාලානං රතේ සබ යෝ යාචනං පච්චක්ඛාති තමාහු පටිරෝදනං මාද්ද සංසු රෝදන්තං පංචාලා සුසමාගතා ත්වං වා පටිරෝදන්තං තස්මා ඉච්ඡා මහං රහෝ. තේරුම බ්‍රහ්මදත්ත රජතුමනි ඉල්ලන්නහුට ලැබීමය නොලැබීමය යන දෙකින් එකක් වන්නේය. එය ඉල්ලීමේ ස්වභාවයයි. පංචාල රජතුමනි ඉල්ලීම හැඬීමක් යයි නුවණැත්තෝ කියන්නාහ. ඉල්ලන්නහුට ඒ දෙය නොදීමත් හැඬීමක් යයි කියන්නාහ. ඉල්ලා හඬන්නා වූ මාද නොදී හඬන්නා වූ තොපද පංචාල රටවැසියෝ නොදකිත්වායි මම ඉල්ලීමට රහස් තැනක් කැමති වීමි. බෝසතාණන්ගෙන් කීම අසා රජු පැහැදී කිරිදෙනුන් දහසක්ද දුන්නේය. බෝසතාණෝ ඒවා ප්‍රතික්ෂේප කොට වහන් සඟල හා කුඩය පිළිගෙන රජතුමාටද දහම් දෙසා හිමවතට ගියහ. යාචනාහි නාමේසා කාමභෝගීනං ගිහීනං ආචින්නා න පබ්බජිතානං පබ්බජිතේන පන පබ්බජිත කාලතෝ පට්ටාය ගිහීහි අසමාන පරිසුද්ධාජිවේන භවිතබ්බං යනුවෙන් මේ ඉල්ලීම කාමභෝගී ගිහියන්ගේ පුරුද්දක් මිස පැවිද්දන් විසින් නොකළ යුත්තක් යයි අට්ඨිසේන ජාතකට්ට කතාවෙහි දක්වා ඇත්තේය. පැවිද්දන්ගේ ඉල්ලීම අට්ඨිසේන ජාතක පාළියේ මෙසේ දැක්වේ. නවේ යාචන්ති සපඤ්ඤෝ දීරෝ වේදීතු මරහති උද්දිස්ස අරියා තිට්ඨනත් ඒසා අරියාන යාචනා. තේරුම ප්‍රඥයෝ නොඉල්ලන්නාහ ආර්යයෝ උදෙසා සිටින්නාහ. නුවණැතියන් විසින් එය දැනගන්නට වටනේය. ඒ උදෙසා සිටීම ආර්යයන්ගේ ඉල්ලීමයි යනුයි.
මෙකල පැවිද්දෝ ඉවර කළ නොහැන විශාල කර්මාන්ත පටන්ගෙන එන මිනිසාගෙන් සම්මාදන් ඉල්ලති, සම්මාදන් කරවති. ඒ කරදරය නිසා ඇතැම් ගිහියෝ පන්සල්වලට නොයති. ඇතැම් ගිහියෝ ඔවුන්ගේ නිවෙස්වලට පැවිද්දන් පැමිණෙන විට සැඟවෙති. ඉල්ලීම නිසා බොහෝ ගිහියෝ පැවිද්දන් කෙරෙහි කලකිරී සිටිති. ඔවුහු පැවිද්දන් රටට උවමනා නැති කරදරකාරී පිරිසක් ලෙස සිතා වර්ජනය කරති. මේ ගැන පැවිද්දෝ කල්පනා කෙරෙත්වා.